Right. Putala, good evening to you. Good evening, sir. Good evening. Good evening. Yes, Yes, sir. sir. Yes, sir. Today we are going to have our tube class. Hari, ada sikurat dawase ape tube class එකයි පවත්වන්නේ. Right. පුතාලා ගන්නකො මේ මාසේ tube එක. This is the tube we are discussing. මේක තමයි tube එක අපි සාකච්ඡා කරමින් ඉන්න. Right. Putala, when it comes to the tube, we have discussed up to test 4. අපි tube එක ගත්තාම මට මතක විදිහට අපි test 4 දක්වා සාකච්ඡා කරා. test 5 නෑ. test 6 දක්වා සාකච්ඡා කරලා තියෙන්නේ නේද? tube එකේ. ඔව් මට කියන්න. අපි අවසාන tube එකේ Oh, sir. අතන 6 සාකච්ඡා. හරි. මේ test 6 එක සාකච්ඡා කරා නේද අපි එදා? Oh, sir. Oh, sir. Today we are going to discuss from test 7. Test 7 ඉඳලා තමයි සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ගන්න මේ මාසේ tube එකේ page number 8 test 7 පිටු අංක 8 7 වෙනි test එක. එයාට 10 වසරේ third term test එකේ එන්න පුළුවන් passage එකක් දීලා තියෙනවා. හරි. ඒ passage එක දීලා ඊට අනුව ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. ඒවට උත්තර ලියන්නයි තියෙන්නේ. right අනිවාර්යයෙන්ම මේ වගේ question එකක් පුතාලට O level exam එකේදීත් එනවා. හරි. මේ test 7 එක වගේ අනිවාර්යයෙන්ම passage එකක් දීලා questions කීපයක් අහලා තියෙනවා. ඒකට උත්තර ලියන්න ඕනේ. right මට කියන්න ඔයාගේ term test එකට හරි O level exam එකට හරි මේ වගේ passage එකක් දීලා ප්‍රශ්න ටිකක් අහලා තිබ්බොත් එහෙම what you should do at first මොකද ඔයා මුලින්ම කරන්න ඕනේ? ප්‍රශ්න ටික කියවන්න. yes Application. read the questions and understand. හරි හොඳට මතක තියාගන්න. ඔයා පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඔයා මේ ඡේදය කියවන්න ගත්තොත් එහෙම එකපාරටම ඔයාලට තේරුම් ගන්න අපහසු වෙනවා. හරි මේ ඊට වඩා ලේසි මුලින්ම ප්‍රශ්න ටික කියවලා ඊට පස්සේ ඡේදය කියවන්න ගන්න. එතකොට ඔයා අර කියවපු ප්‍රශ්න ටික තියෙනවනේ. ඔයාට මතකයි මේ ප්‍රශ්න වගේ හිතේ තියෙනවා. ඒතර පුතාලා කියවගෙන යද්දි ඔයාට හම්බ වෙනවා ඒ සමහර ප්‍රශ්න වලට උත්තර. හරි එතකොට අන්ඩර්ලයින් කරගන්න පුළුවන්. ඔයාට ඒක අන්ඩර්ලයින් කළා මේක නම් දෙවෙනි එකට උත්තරේ. මේ වාක්‍යය තමයි හතරවෙනි උත්තරේ තියෙන්නේ. අන්න ඒ වගේ මාක් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා පුතාලා මතක ඇතුව මුලින්ම ප්‍රශ්න ටික කියවන්න ඊට පස්සේ ඡේදය කියවන්න ගන්න. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ නම් තියෙන්නේ read the passage and answer the questions කියලානේ. ඒකලගේ ඡේදය කියවන්න සහ answer the questions ප්‍රශ්න වලට උත්තර දෙන්න. සමහර වෙලාවට එනවා පුතා write down complete answers for the given questions කියලා. දීලා තියෙන ප්‍රශ්න වලට complete answers ලියන්න කියලා. ඒ කියන්නේ සම්පූර්ණ උත්තරයක් ලියන්න ඕනේ. නිකන් එක වචනකින් දෙකකින් උත්තරේ ලියලා හරියන්නේ නැහැ. අන්න එහෙම තිබ්බොත් එහෙම. ඒ කියන්නේ complete answer එකක් ලියන්න කියලා exam එකේදී දුන්නොත් එහෙම ඔයාට තවත් විශේෂ දෙයක් බලන්න වෙනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවා කියලා හිතන්න. Where did මම නිකන් කියන එක බලා ගන්න. Where did Nimal go last week? හරි මෙන්න ප්‍රශ්නය. මේ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. හරි මේකට උත්තරේ තමයි තනි වචනකින් කිව්වොත් එහෙම මේ fair. පොලට මේකේ තේරුම තමයි නිමල් කොහෙද ගියේ සතියේ. හරි උත්තරේ තමයි fair. ඔයාට ඕන නම් තනි වචනෙන් නිකන් උත්තරේ ලියන්න තිබ්බොත් fair කියලා ලියවනම් ඇති. හැබැයි පුතා exam එකේ දුන්නොත් එහෙම write down the complete answers කියලා. write down complete answers කියලා ඔයාට නිකන් මෙහෙම මේ එක වචනයක් විතරක් ලියලා හරියන්නේ නැහැ. ඔයා ලියන්න ඕනේ සම්පූර්ණ උත්තරයක්. පුළුවන් නම් මට කියන්න. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නිමල් ගිය සතියේ පොළට නිමල් කොහෙද ගිය සතියේ ගියේ? උත්තරේ තමයි පොළට කියන එක. මෙහෙම ලියලා බෑනේ මේක complete answer එකක් නෙමෙයිනේ just only a word. මේ වචනයක් විතරයි මේ තියෙන්නේ. බලන්න හදලා කියන්නේ මේකට අනුව මේ ප්‍රශ්නෙට අනුව උත්තරේ පොළට කියන එක එන්න ඕනේ complete විදියට මට කියන්න.
පුළුවන් කෙනෙක් ඉන්නවනේ. Nimal go last week fair. right මෙහෙම කිව්වොත් හරියද? එහෙම කිව්වොත් හරියද? නිමල් වලට ගියා කියලා අපිට කියන්න ඕනේ. පුතා කියනවා මෙන්න මෙහෙම. where did නිමල් go last week? ඔයා කියනවා නිමල් go to fair last week. හරිද? සමහරවිට මෙහෙම ලියන්න හිතෙනවා. හරිද මෙහෙම ලියුවොත් එහෙම උත්තරේ නිමල් go to fair last week කියලා. වැරදි. No, this is wrong. How should you correct it? කොහොමද මේක නිවැරදි කරන්න ඔයා? Nimal went to the fair last week. Yes. පුතාලා හොඳට බලන්න. Complete answers ලියන්න කිව්වොත් එහෙම you should consider, you should look at the tense of the given question. මේ දීලා තියෙන ප්‍රශ්නේ tense එක හොඳට බලන්න ඕනේ. හරි? ඔයාට නිකන් හිතුණු විදියට උත්තර ලියන්න බෑ වාක්‍ය අරගෙන. හරි? ඔයා හොඳට බලන්න ඕනේ tense එක. ප්‍රශ්නය තියෙන්නේ මොන tense එකෙන්ද? උත්තරේ ලියන්න ඕනේ ඒ tense එකෙන්ම තමයි. හරි? එහෙනම් where did Nimal go last week කියලා තියෙන්නේ මේක. කොහෙද නිමල් ගිය සතියේ ගියේ කියලා යහලා තියෙන්නේ. මෙහෙම උත්තරේ ලියලා හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නයට අනුව මට කියන tense එක මොකක්ද? where did Nimal go last week කියලා අහලා තියෙන්නේ. මොකද්ද මේ ප්‍රශ්නේ tense එක පුළුවන් නම් කියන්න. last week කියන වචනේ දිහා බලලා පවා කියන්න පුළුවන්. මොකද්ද මේකේ tense එක? Past. Simple past. past tense simple past tense question එකක් මේ තියෙන්නේ. simple past tense වලින් question එකක් හදලා තියෙනවා. ඉතින් ඔයා මෙහෙම උත්තරයක් කියලා හරියද? නිමල් go කියලා දාලා ලියන්න පුළුවන්ද? හරි. නිමල් go කියලා දාලා ලියන්න පුළුවන්ද? මෙහෙම ලියන්න බෑ. වැරදි. මේක මේ simple present. හැබැයි simple present tense වලත් වැරදි. නිමල් කියන්නේ go කියන්න බෑ. goes වෙන්න බෑ. එහෙමනම් මට නිවැරදිව දැන් කල්පනා කරලා හදලා කියන්න. නිවැරදි උත්තරේ. කොහේද නිමල් ගිය සතියේ? පොළට කෙනෙක් උත්තරේ වෙන්නේ නිවැරදිව මට ඔයාලා කියන්න. කවුරු හරි කියන්නේ? කොහොමද කියන්නේ? Nimal Nimal went went to to fair fair last last week. yes ඔයා කියන්න ඕනේ මෙන්න මෙහිමයි. නිමල් simple past tense වලින් question එක අහලා තියෙනවා නම් simple past tense වලින් උත්තර දෙන්න. නිමල් go කියලා කියන්න බෑ. නිමල් went to fair last week කියලා කියන්නේ. ඒක මේකයි හොඳට මතක තියාගන්න. අපි තාම මේ WH questions හදන විදිහ එහෙම කතා කරලා නැහැ. අපි 11 හවසට ගිහුවම ඒක කතා කරනවා. හරි? ඔයාට මේ දීලා තියෙන ප්‍රශ්නේ tense එකට අනුවම ඔයා උත්තරේ ලියන්න ඕනේ. සමහර විභාගේ complete answers ලියන්නේ බලන්න ප්‍රශ්නේ තියෙන tense එක මොකක්ද? ඒ tense එකේම උත්තරය ලියන්න. මෙහෙම ආවා කියලා හිතන්න. මෙහෙම ආවා කියලා හිතන්න. ඔයා හිතන්න ඔයාට ඡේදයක් දීලා අහලා තියෙන ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. මේ බලා ගන්න. Where has Nimal gone? ගන්නලා තියෙනවා මේ has have කියන tenses පිළිබඳව. හරි? Where has Nimal gone? නිමල් කොහෙද ගිහිලා තියෙන්නේ? උත්තරේ තමයි පාසලට. උත්තරේ තමයි පාසලට. short answers ලියන්න තිබ්බොත් එහෙම නිකන් school කියලා ලිව්වත් ඇති. එහෙම නැත්නම් to school කියලා ලිව්වත් ඇති. එහෙම හරියන්නේ නැහැ. complete answer එකක් ලියන්න කියනවා. මට නිවැරදිව කියන්නේ මේකට උත්තරේ complete එක කියන්න. Nimal go to school. බෑ පුතා. Nimal has go to school. Nimal has gone to school. සමහරවා දැක ගාමු මෙහෙම කියයි go to school කියලා. මෙහෙම කියන්න බෑ. ඇයි මෙහෙම කියන්න බෑ කියන්නේ වැරදි නේ. මේක වැරදි. right? ඇයි මේක වැරදි? ඉවෙන්ට් ටෙස්ට් එකද කරන්නේ මාව කට් වුණා. right පුතා මේ අහගන්න තාම ටියුට් එක පටන් ගත්තේ නෑ. හරි? කියන්න බෑ වැරදි. ඇයි? where has Nimal gone? මේ has have එහෙම එන tense එක මොකක්ද? මේ verb එක past tense. මේ tense එක තමයි අලුතෙන් සම්බන්ධ වෙච්ච අය නම් තාම දන්නේ නැතුව ඇති. හරි? මොලේ ඉඳලා ක්ලාස් එකට ආපු අයට පුළුවන් වෙන්න ඕනේ මතක තියෙන්න ඕනේ. The
tense of this question is present perfect. Present perfect එකෙන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර උත්තර ලියලා හරියන්නේ නැහැ නිමල් go කියලා. හරි මේක කොහෙත්ම වැරදි උත්තරයක්. මේක එන්න බෑ. ඔයා present perfect එකෙන් ප්‍රශ්නේ අහලා තියෙනවා නම් present perfect එකෙන් උත්තරේ දෙන්න ඕනේ. right. ඒ අනුව මට කියන්නේ නම් where has නිමල් gone? කොහොමද පුතා උත්තරේ වෙන්න ඕනේ? Nimal has go to school. නිමල් has go to school කියලා කියන්නත් බෑ. has වලින් පස්සේ Nimal has gone to school. right. නම් කියන්න ඕනේ නිමල් has gone to school. නිමල් has gone to school කියලා කියන්න ඕනේ. හරි. present perfect question එකක් තියෙන්නේ. present perfect එකෙන්ම මෙන්න උත්තර ලියලා තිනවා. subject එක අරගෙන තිනවා. has have කෙනකින් has අරන් තිනවා. verb past participle තිනවා. ඉතින් කොටස තියෙනවා. හරි. මේක නිවැරදිවම කියන්නේ. මේක නිවැරදිවම කියන්නේ. නැවතත් විභාගෙදී ඡේදයක් දීලා ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. මෙන්න ප්‍රශ්නේ මෙහෙම ඇවිල්ලා තියෙනවා. මෙන්න question එක පුතාලට දීලා තියෙන්නේ මේ ආකාරයෙන් where will Sunil go next week? ඡේදයක් දීලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ඡේදය තුල මීට අදාළ උත්තරේ තියෙනවා. මම short answer එක ලියන්නම්. මෙන්න short answer එක to the playground. To the playground. To the playground. Right? මට මේකේ complete answer එක කියන්න. Complete answer එක කියන්න. Where will Sunil go next week? Nimal will go to the playground. Yes. මේකේ tense එක තමයි will කියලා තියෙද්දි simple future tense වලින් තියෙන්නේ. එහෙමනම් ඔයාට මේක නිකන් ලියන්න බෑ. Sunil go to the playground එහෙම මොකුත් ලියන්න බෑ. Sunil will go to the playground next week. Sunil will go to the playground next week කියලා ගන්නවා. තේරුණාද? Sunil will go to the playground next week කියලා. හරි. Future tense වලින් ලියන්න ඕනේ. Sunil will go to the playground next week. අන්න ඔහොම ලියන්න ඕනේ. හරි. ඇයි මෙතන will දාලා කියන්න ඕනේ. මේක simple future question එක. answer එකත් එහෙනම් simple future වලින්ම දෙන්න ඕනේ. හරි. මතක තියාගන්න මේ complete answers ලියන්න කිව්වොත් මේ විදිහට ලියන්න ඕනේ. හරි. පුතාලා අපි එහෙනම් ගමු test 7 එක. ඔයාගේ tute එකේ පිටු අංක 8 තියෙන test 7 එක. Did you write down the answers? උත්තර ලිව්වද? Yes, sir. Yes, sir. හරි. අපි බලමු එහෙනම් මුලින්ම questions ටික කියවලා තේරුම් ගමු. පළවෙනි question එක තියෙනවා where was the writer? right කියන ලියනවා writer කියන ලියන කෙනා මෙන්න මේ ඡේදය ලියපු කෙනා. එහෙම නැත්නම් මේ ඡේදේ I කියලා කියවෙන කෙනෙක් ඉන්නවා. අන්න එයා කොහෙද ඉන්නේ කියලා අහන්න. කොහෙද හිටියේ? where was the writer? Who nudged her elbow? හරි. Who nudged her elbow? කවුද ඇගේ වැලපිට nudged කියලා කියන්නේ මේ හිමීට අනිනවා කියන එක. nudged කියලා කියන්නේ හිමීට අනිනවා. මේකේ who nudged her elbow? ඇගේ වැලපිට කවුද හිමීට ඇන්නේ කියලා අහන්න. What did he find in the pocket? මොනවද ඔහු හොයාගත්තේ pocket එකෙන් සාක්කුවේ? හරි. මොනවද ඔහු හොයාගත්තේ සාක්කුවේ? ඊට පස්සේ එහා පැත්තේ පිටු ඊළඟ ප්‍රශ්නේ why did the writer carry the little goat? උදේ ඊළඟ වචනේ in කියලා වෙන්න ඕනේ. එන්න අපර විතරයි නිකන් තියෙන්නේ in වෙන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ why did the writer carry the little goat in his arms across the canal? හරි. එතන canal කියන ස්පෙලින්ග්ස් වැරදි. C A N A L කියලා හදාගන්න. ඒ හතරවෙනි ප්‍රශ්නේ C A N A L double N නෙමෙයි එක N එකක් කපාගෙන A L දාන්න. හරි. ඒකේ තේරුම තමයි ඇයි කතුවරයා මේ කුඩා එළු පැටියව රැගෙන ගියේ
ඔහුගේ අත් වලින් මේ ඇලෙන් එහා පැත්තට across කියන ඇල හරහා අරන් ගියයි කියලා අහනවා. ඊට පස්සේ underline the correct answer යටින් ඉරක් අඳින්න කියනවා නිවැරදි පිළිතුර. When the writer said the little got down she. writer කිව්වහම මේ කුඩා එළු පැටියට යන්න නෙමෙයි එතන හරි down ඉඳ ගන්න හරි අන්න එහෙම කිව්වහම she ඇය මොකද කරේ කියලා ඒවට ලියන්න තියෙන්නේ. ඒකේ ABC කියලා උත්තර තුනක් තියෙනවා පේනව නේද? ඒකේ පුතාලා C කියන එකේ වෙන්න ඕනේ remind කියලානේ තියෙන්නේ. REMIND නේ remind නේ තියෙන්නේ. ඒ කියන්නේ චූටි mistake එකක් තියෙනවා. remind නෙමෙයි. ඒ වචනේ C එකේ එන්න ඕන එක remained කියලා හදාගන්න. REMAINED remained beside him කියලා හදාගන්න. මෙන්න මේ වචනේ මේ ටයිප් කරද්දි වැරදිලා තියෙනවා. remained REMAINED වෙන්න ඕන. remained. සර් කරන්ට් එක ගිහලා කටුනා සර් පොඩ්ඩක් අයි කියන්න. right. හරි දැන් ප්‍රශ්න ටික අපි කියවුවානේ. උත්තර ටික බලාගෙන යමුකෝ මේක කියවලා. එතකොට මේ මගහැරිච්ච කෙනෙක්ට මේක බලා ගන්න පුළුවන්. හරි. right. උත්තර ගන්න ඕන අපි දැන් ඡේදය කියවමු එහෙනම්. You can understand the questions. ඔයාලට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්න ටික. හරි. උත්තර ලියුවද මේකට හැමෝම? Did you write down answers for the test 7? Yes, sir. Yes, sir. බලමු. I had been sitting on the bank of a small canal. I had been sitting. වාසියලුම අමාරු වචන ලියා ගන්න ටියුට් එකේම ඒ වචනේ ඉදිරියෙන් හරි උඩින් හරි ලියා ගන්න. මම ඉඳගෙන ඉඳලා තිබුණා bank of a small canal. පොඩි ඇලක ඉවුරක. canal කියලා කියන්නේ ඇලක් කියන්නේ. හරි? ඇලක bank කියලා කියන්නේ බැංකුව එහෙම නෙමෙයි. එතන ඉවුර කියන්නේ. හරි? ඇලක ඉවුරක මම වාඩි වෙන්නේ මොකද්ද? මොකද්ද? කැනල්. canal කියලා කියන්නේ ඇල. ඇල පාරක් කියලා කියන්නේ වතුරයක් ඇල. Looking at the couple of herons fishing in the muddy water. herons කියලා කියන්නේ කොක්කු කියන්නේ. කොක්කු කිහිප දෙනෙක් දිහා බලාගෙන fishing in the muddy water. muddy water කියලා කියන්නේ මඩ වතුරේ මාළු අල්ලමින් ඉන්න කොක්කු කිහිප දෙනෙක් දිහා බලාගෙන මම ඉන්නවා. දැන් මේ රයිටර් කියන්නේ අතුවරයා කියන්නේ. When I felt my elbow nudged. මට දැනුණලු මගේ වැලමිට්ට කවුරු හරි හිමීට අනිනවා. nudged කියලා කියන්නේ හිමින් අනිනවා. හරි? looking around. වටපිට බැලුවා. I found මම සොයාගත්තා at my side මගේ පැත්තේ a little goat. කුඩා එළු පැටියෙක්. හරියට මේ පොඩි එළු පැටියෙක් ඇවිල්ලා මෙයාගේ අතට මේ වැලමිට්ට අනිනවලු. හරි? jet black and soft as velvet. ඔන්න එළු පැටියව විස්තර කරලා තිනවා එයාගේ පාට jet black. jet black කියලා කියන්නේ මේ ටිකක් අර දිලිසෙන කළු පාට හුරු කියන්නේ. black කියන්නේ කළු පාට, jet black කියලා කියන්නේ දිලිසෙන කළු පාට හුරු and soft මෘදුයි කියනවා as velvet. හරි? velvet කියලා ඔයා දන්නවනේ තියෙනවනේ. velvet. ඔව්. ඉතින් මෙයාගේ මේ රෝම හරි මේ එළු පැටියාගේ මේ රෝම කළු පාටින් යුක්ත මෘදු ගතියට තියෙනවා කියලායි කියන්නේ. with pretty සහ ලස්සන grey eyes අලු පාට රුකුරු ඇස් දෙකකුත් තියෙනවා. හරි? ඊට පස්සේ ඊළඟ වචනේ need කියලා වෙන්න ඕනේ. NEIN ඒ චූටි mistake එකක් නැවත තියෙනවා. NEITHER වෙන්න ඕනේ පුතාලා. හදාගන්න NEI එකක් වෙන්නලා නැහැ. neither her owner nor her mother was around. neither කියලා කියන්නේ නැහැ her owner මේ එළු පැටියාගේ අයිතිකාරයක් නැහැ nor her mother was around. එයාගේ අම්මත් නැහැ. පොඩි එළු පැටියෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අයිතිකාරයෙකුත් නැහැ. as a continued to nudge me. ඕන කියන්නේ මොකද? මොකද? ඕන owner කියන්නේ අයිතිකාරයා. owner කියන්නේ අයිතිකාරයා.
no her mother was around. ඇගේ අම්මත් නැහැ. As the continued to nudge me. Continued කියලා කියන්නේ එක දිගට. To nudge me. එක දිගට මට අනිනවා මෙයා. දැන් මේ එළුපැටියා එක දිගට අනින්න පටන් ගත්ත නිසා I looked in my pocket. මම බැලුවා මගේ සාප්පුව for some tidbit. Tidbit කියලා කියන්නේ පොඩි දෙයක් මොනවා හරි කන්න දෙන්න. tidbit කියලා කියන්නේ මොනවා හරි පොඩි දෙයක්. හරි මොනවා හරි බිස්කට් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි මෙයා බැලුවලු. රයිට් බැලුවලු සාප්පුවට දාලා මොනවද සාප්පුවේ තියෙන්නේ මේ එළුපැටියට කන්න දෙන්න. And finding a ginger biscuit. ginger biscuit කියනවා දන්නවනේ අර ඉඟුරු biscuit කියලා අපි කියන්නේ. හරි ඉඟුරු biscuit එකක් එයාගේ සාප්පුවේ තිබිලා තියෙනවා ඒක හොයාගත්තා. held it out to her. එයාට ඒක දුන්නලු. held it out to her කියන්නේ සාප්පුවෙන් මේ ginger biscuit එක අරගෙන එයාට දුන්නලු. her කියලා කියන්නේ මේ එළුපැටියා. හරි. she ate ඇය කෑවා ඒක with pleasure and then sat down beside me and began nibbling at the grass. මොකද මෙයා කරලා තියෙන්නේ she ate it. එළුපැටියා මේක කෑවලු with pleasure. pleasure කියලා කියන්නේ සතුටින්. ඔය වචනේ pleasure කියනකට වඩා පුතාලා British pronunciation එක තමයි pleasure කියලා කියන්නේ. j කියන sound එක. sure නෙමෙයි j. හරි with pleasure. pleasure කියලා කියන්නේ සතුටින් මේක කෑවලු and then සහ ඊට පස්සේ sat down ඉඳගත්තලු beside කියලා කියන preposition එකක් එහා පැත්තෙන් me මට එහා පැත්තෙන් වාඩි වුණාලු and began nibbling at the grass කියලා කියන තනකොළනේ nibbling කියලා කියන්නේ උලා කනවා කියන්නේ nibbling කියලා කියන්නේ උලා කනවා තනකොළ උලා කන්න පටන් ගත්තා. ඊට පස්සේ a little later ටික වෙලාවකට පස්සේ I got up to leave. හරි මම නැගිට්ටා. got up කියන්නේ get up කියන එක අතීත කාලේ got up to leave. හරි පිටත්ව යන්න. leave කියලා කියන්නේ පිටත්ව යන්න නැගිට්ටලු. the god rose to rose කියලා කියන්නේ rice කියන එකේ අතීත කාලේ rose. හරි එළුවත් මේ එළුපැටියා rose to එයත් අවදි වුණාලු. එයත් මේ බිම දිගා වෙලා ඉන්නේ නැත්තේ. හරි එයත් අවදි වුණාලු. go home I said. ඊට පස්සේ මේ රයිටර් කියනවලු මේ එළුපැටියට go home ගෙදර යන්න I said මම කිව්වා as she danced කියලා තියෙන ඔක danced කියලා d එකක් දාගන්න අර. මේ වචනේ danced කියලා d එකක් දාගන්න. as she danced around me. දැන් මේ එළුපැටියා මොකද කරන්නේ? මෙයා කියනවා ගෙදර යන්න කියලා. රයිටර් කියනවා එළුපැටියට ගෙදර යන්න කියලා. එතකොට මෙයා යන්නේ නැතුව she danced around me. මෙයා වටේට around කියලා කියන වටේට නටනවලු. හරි? මේ සෙල්ලම් කරනවා කියන දහස වෙන්නේ. හරි? but home it seemed නමුත් ගෙදර it seemed පෙනුණා was on the other side of the river bed. මේ ගඟෙන් හරි එහා පැත්තලු තියෙන්නේ හරි ගම් යුරෙන් එහා පැත්තලු ගෙදර තියෙන්නේ. මේ එළුපැටියාගේ ගෙදර තියෙන්නේ ගම් යුරෙන් එහා පැත්තේ. හරි it was obvious කියලා කියන්නේ ප්‍රකටයි. හරි obvious කියලා කියන්නේ ප්‍රකටයි කියන්නේ that her thin legs එයාගේ මේ දැන් මේ පොඩි එළුපැටියෙක්නේ ප්‍රකටයි කියනවා her thin legs ඇගේ කෙට්ටු කකුල් would not stand up to the current. එයාගේ දැන් මේ එළුපැටිය පොඩි එළුපැටියෙක් ඒ නිසා එයාගේ කකුල් would not stand up. එයාගේ කකුල් වලින් හිට ගන්න බෑලු to the current. current කියලා කියන්නේ සැඩ වතුර පාර. කියන්නේ ටිකක් රළු වතුරක් ඇත්තේ මේකේ. හරි සැඩ වතුර පාරක් තියෙනවා ඇත්තේ මේ ඇලේ. එයාට ඒ ඇලෙන් ඉගොඩ වෙන්න බෑ කියනවා. එළුපැටියට යන්න එයාගේ කකුල් ශක්තිමත් නැහැ. තාම පොඩි එළුපැටියෙක්. හරි සමහරට මේ වතුර පාරට ඔරොත්තු දෙන්නේ නැහැ කියන්නේ. ඒකයි මේ කියන්නේ. her thin legs would not stand up to the current. current කියලා කියන පුතාලා සැඩ වතුර පාර කියන අදහස. සැඩ වතුර පාර. so ඉතින් I looked her in my arms. මම බලනවා ඇගේ කකුල් දිහා. හරි arms කියලා කියන්නේ මේ අතපය කියන ඔක්කොම හරි
and carried her across the canal. එතන canal කියද්දි spelling සදා ගන්න C A N A L එන්නේ. වැරදි type වෙලා තියෙනවා canal C A N A L. එතන මොකද්ද කියන්නේ? එයාගේ අත් වලින් මේ arms කියලා කියන්නේ මෙයාගේ හරි right ගේ අත් වලින් මෙයාව මේ ඇලෙන් ඉගොඩ කරන්න ඔසවාගෙන යනවා දැන්. හරි right තමයි මෙයාව ඉගොඩ කරන්නේ. When I set her down මම එයාට ඉඳ ගන්න කිව්වහම hopping she would not find her way home. She remained beside me. Alright. When I set her down, එයාට ඉඳ ගන්න කිව්වම hopping she would not find her way home. එයාට ගෙදර හොයාගන්න බැරි තත්වයක් තියෙනවා කියලා මේ කියන්නේ. මෙතන ගන්න ඕනේ hope කියන්නේ ing form එක මේ තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙනවා would not find her way home. එයාට ගෙදර හොයාගන්න බෑ කියලා දෙයක්. හරි. එයාට ඉඳ ගන්න කිව්වහම හරි. find her way home. එයාට ගෙදර හොයාගන්න බැරි තත්ත්වයක් වෙන්නේ මොකද අර සැඬ වතුර පාරකින් එහාට යන්න ඉපෙන්නේ. ඇලෙන් එහාට යන්න ඕනේ. ඒ නිසා එයාට ඒක හොයාගන්න බැරුව තමයි මේ එළු පැටියා මෙයා ගාවටලා ඉන්නේ. She remained beside me. හරි she remained ඒක R E M A I N E D වෙන්න ඕනේ ඒක. මේක ටයිප් කරද්දී ගොඩක් වැරදිලා තියෙනවා මේ අකුරු වගේ. හරි she remained කියලා හදාගන්න දෙයක් උත්තේ. She remained කියලා කියන්නේ යන්නේ නැතුව ඉන්නවා කියන්නේ. එතනම ඉන්නවා. She remained beside me. යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවලු. rubbing කියලා කියන්නේ ඔතන මේ ඇතිල්ලෙමින් කියන්නේ. ඇතිල්ලෙමින් her warm body against my legs. එයාගේ උණුසුම් ශරීරය මගේ කකුල් වල අතුල් වෙමින් එයා ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ එළු පැටියව දැන් යන්න කිව්වට යන්නේ නැහැ. එයාට යන්න බෑ මොකද අර මේ කැනල් එකෙන් එහා පැත්තට යන්න බෑ. හරි එයා කකුල් ශක්තිමත් නැහැ. එයා එතකොට එහෙම කියද්දි මේ රයිටර්ගේ කකුල් දෙකේ ඇතිලි ළඟ ඉන්නවා කියලා කියන්නේ. හරි. පාඩ මේ පැහැදිලිද පුතාලට මේ ඡේදය? Yes, Can you understand this passage? yes sir. Yes, sir. අපි එනම් උත්තර බලමු මේකට කොහොමද එන්නේ කියලා. right බලන්න. Where was the writer? මේ writer කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ writer? He had been sitting on the bank of a small canal. ඔව්. ඔයාට ඕනනම් මේ ගන්න පුළුවන් මේ සම්පූර්ණ ආන්සර් එක මේකේ තියෙනවා I had been sitting on the bank of a small canal කියලා. ඕනනම් ඒ ටෙන්ස් එකෙන්ම ගන්න පුළුවන්. ඊට වඩා අවශ්‍ය නම් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ verse දාලා ඒ verse එකෙන්ම ලියන්න පුළුවන්. ඕනනම් the writer was on the bank of a small canal. මෙන්න complete answer. The writer was හරි දාගන්න උත්තර චෙක් කරගන්න on the bank of a small canal. හරි ඔහොම ගන්න පුළුවන්. ඔන්නම් මෙතන had been කියලා ගන්නත් පුළුවන් අර ඡේදයට අනුව. හරි එහෙම නැත්නම් verse කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාට short answer එක විතරක් ලියන්න පුළුවන් on the bank of a small canal. මේ ඇලක ඉවුරකට වෙලා තමයි ඉන්නේ කියන්නේ. So I had been sitting on the I කියලා ගන්න බෑනේ. I කියලා ගන්න බෑනේ මම නෙමෙයි. හරි the writer කියලා ගන්නවා. හරි I කියලා ගන්න බෑ. the writer කියලා ගන්නවා. හරි ඊට පස්සේ දෙවෙනි එක who nudged her elbow. කවුද ඇගේ වැලමිටට අනින්නේ? හිමියට අනින්නේ කවුද කියලා. මොකද උත්තරේ වෙන්නේ? A little girl. The answer for the second one is a little goat. හරි කුඩා එළු පැටියෙක්. complete answer එක ලියනවා නම් ලියන්න පුළුවන් a little goat nudged her elbow on the complete answer. ඔයා short answer එක ලියලා තියෙනවා නම් a little goat කියලා තියෙනවා. ඒත්
තුන්වෙනි එක. What did he find in the pocket? මොනවද උට pocket එකේ හොයාගන්න තිබුණේ? A ginger biscuit. ආපේ මොනවද? ginger biscuit. Yes. පාඩම පුතාට ලියන්න පුළුවන් complete answer එක ඕන නම් what did කියලා අහලා තියෙන past tense වලින් ඔයාට complete answer එක ලියන්න පුළුවන් මෙහෙම. He found a ginger biscuit. He found a ginger biscuit in the pocket. In the pocket. හරිනේ? He found a ginger biscuit in the pocket. එහෙම නැත්නම් short answer එක a ginger biscuit කියලා ලියුවත්. Number 4 හතරවෙනි එක. Why did the writer carry the little goat in his arms across the canal? ඇයි මේ writer ට මේ goat මේකෙන් එහා පැත්තට canal එකෙන් එහා පැත්තට අරන් යන්න උනේ කියලා අහනවා. ඔව්. ඇයි මොකද්ද හේතුව? මම ඔයාට අර කිව්වේ යාගේ කකුල් ශක්තිමත් මදි කියලා. අන්න ඒ වාක්‍යය ලියන්න ඕන. It was obvious that her thin legs would not stand up to the current කියලා තියෙනවා. අන්න ඒකයි වෙන්නේ. why වලින් ප්‍රශ්නයක් ආවම මොකෙන්ද උත්තර දෙන්නේ? because කියන වචنين උත්තර දෙන්න. because the goat was too weak. Because the goat was too weak to stand up to the current. මේ ඇලේ සැඩ වතුර පාරක් යනවා. අන්නේ වතුර පාරට මෙයාගේ කකුල් ශක්තිමත් නැහැ. Because the goat was too weak to stand up to the current. Right? පස්වෙනි එක underline the correct answer. යටින් ඉරක් අඳින්න කියනවා නිවැරදි පිළිතුර. දැන් තියෙන්නේ when the writer set the little goat down. මේ writer කියන කතුවරයා කිව්වහම මේ කුඩා අයිඩු පැටියට වාඩි වෙන්න කියලා. හරි? මොකක්ද එයා කරනවා කියන්නේ? Dance around him, began to nibble the grass, remain beside him. Remain beside him. ඔව්. තුන්වෙනි එකයි C එකයි එන්නේ. පස්වෙනි එකට C. Remain beside him. Remain කියන්නේ යන්නේ නැතුව ඉන්නවා කියන එක. Remain beside him. C කියන එකයි උත්තරේ. C. right. එහෙනම් ඔය පැසේජ් එකට ඔය ආකාරයෙන් තමයි උත්තර ලියන්න ඕනේ පුතාලා. ඔය වගේ පැසේජ් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එක්සෑම් එකේදී හරි. ඉතින් කියවලත් නම් because her thin legs would not stand up to the current. හරි එහෙමත් හරි. කොහොමරි මේ අර කකුල් ශක්තිමත් මදි කියන අදහසෙන් තමයි මේ හතරවෙනි එකට උත්තරේ ඔයාලා ලියවෙන්නේ. හරි. පුතාලා ගන්න ටෙස්ට් 8 එක. Write a paragraph on one of the following topics. Use about 50 words. පාඩ ලියන්න කියන ඡේදයක් පාස දහම් මාතෘකාවලට the right career for me මට ගැළපෙන වෘත්තිය රැකියාව healthy food for healthy life. හරි. healthy food කියලා කියන්නේ හොඳ සෞඛ්‍යමත් ආහාර for healthy life. සෞඛ්‍යමත් ජීවිතයකට. ඕකෙන් දෙකෙන් එකක් ඔයා තෝරලා ලියන්න. මම සිංහල වාක්‍ය ටිකක් ඔයාට අද නෙවෙයි ඊළඟ සතියේ දෙන්නම්. ඊට පස්සේ ඒක ඔයා මට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්න. හරි? පුතාලා දැන්ට ලියලා තියෙනවා නම් මොනවා හරි ටෙස්ට් 8 එකට මට WhatsApp ෆොටෝ එකක් ගහලා WhatsApp වලින් ඔයා එවන්න ෆොටෝ එකක් ගහලා මේක ඔයා ලියලා තියෙනක මම අඩුපාඩු තියෙනවා නම් බලලා කියන්න. හරි? අපි ගමු ටෙස්ට් 9 එක. ටෙස්ට් 9 එක ගමු.
හරි. ඒ එක මට කියන්න අපි මේ දැන් හෙටත් අපේ ක්ලාස් එක තියෙනවනේ අද ටියුට් ක්ලාස් එකනේ තියෙන්නේ. උදේ අපි මේ ගිය සෙනසුරාදා මොනවද සාකච්ඡා කරේ? What did we discuss last Saturday? note එකයි notice එකයි bar graph එක. හරි. අපි graph එකක් සාකච්ඡා කරා. මම ඔයාලට homework දීලා තිනවා මෙන්න මේ ටියුට් එකේ අවසානට. test 14 වල තියෙන graph එක ලියන්න කියලා. ඒක සාකච්ඡා කරේ නෑ නේද? නෑ සර්. නෑ සර්. ඒක ලියන්න කියලා කිව්වනේ. ඔව් සර්. හරි. එතකොට අපි තව note එකකුයි notice එකකුත් ලියුවා ගිය සතියේනේ. ඔව් සර්. හරි. අපි හෙට මේ graph එකක් describe කරන්න තියෙනවා. එහෙම වුණොත් අපි මේ charts කියන මාතෘකාවත් පටන් ගමු. bar graph හරි chart දැන් graphs වලින් bar graph එක ආවොත් පුළුවන්. සමහරට charts එකක් අතර තියෙනවනේ. හරි. අපි charts කියන මාතෘකාව හෙට සාකච්ඡා කරන්න බලමු. හරි. හෙට උදේ 10:00 12:00 ක්ලාස් එකේදී. හරි. පුතාලා ගන්නකොට ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නේ ටෙස්ට් 8 එකට අදාළව සිංහල වාක්‍ය සෙට් එකක් මම එවනවා WhatsApp group එකට හරි. ඊට පස්සේ ඒක translate කරලා මේක ලියන්න ඕනේ. ඔයා දැන්ටමත් දීලා තියෙනවා නම් කමක් නැහැ. මම එවන එකක් ලියන්න ඕනේ. Right. Fill in the blanks in the following letter with the words given. මෙන්න letter එකක් දීලා තිනවා මම කතා කරන්නේ test 9 එක පිටු අංක 9 10 තියෙන test 9 හරි test 9 එකයි අපි ගන්නෙ මේකේ වචන වර්ගයක් දීලා තියෙනවා පුතා ඊට යටින් letter එකක් දීලා තියෙනවා ඒ letter එකට අදාළ හිස්තැන් ටික පුරවන්න කියලායි කියන්නේ හරි මේ letter එකේ නම් චුටි mistakes වගේක් වෙනවා type කරද්දී මේ 10 වසරේ මේ පාර ටියුට් එකේ පොඩ්ඩක් මේ printing මේ typing mistakes ටිකක් වැඩිපුර තියෙනවා හේතුව තමයි මෙතෙක් දවස් type කරපු කෙනා නෙමෙයි මේක type කරලා තියෙන්නේ. මේක සර් නෙමෙයි type කරන්නේ ටියුට් එක මට වෙලාවක් නැහැ ටියුට්ස් type කරන්න. මම ප්‍රශ්න ටික හදලා ලියලා දෙනවා විතරයි. වෙන කෙනෙක් type කරන්නේ මේ මට ගිය පාර proof reading එක කරන්නත් බැරි වුණා මේක. වෙලාවක් තිබ්බේ නැහැ මේ type කරෙත් වෙන කෙනෙක්. හරි මෙතෙක් දවසක් type කරපු කෙනා නෙමෙයි. ඒ නිසා පොඩි mistakes වගේක් වෙලා තියෙනවා. උදලා තරහ නැතුව ඒ ටික හදා ගන්න. හරි. ඊළඟ මාසේ ටියුට් එක දැන් හදලා තියෙන්නේ ඒකෙන් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. right. ඔයාලට මේකේ උත්තර ලියන්න බැරි වුණානේ. සමහර දෙයක් හිතා ගන්න බැරි වුණා නේද? ඔව් සර්. ඔව් සර් සමහරක් ඔව්. මේ අවසාන ටිකේ පොඩි වාක්‍ය දෙකක විතර චොටි වැරදි වගේක් තියෙනවා. ඒක අපි හදාගන්න. right. මෙන්න මෙහෙම කියවගෙන යමුකෝ. ඔන්න බලා ගන්න සර් කියවනවා. දැන් මේකේ right මම කියවන්නම්. ඒත් මේකේ අඩුපාඩු ටික අපි හදාගන්න. මෙන්න මෙහෙමයි තියෙන්නේ. Dear Pahan, how are you? I have something interesting to tell. Istanak tinawa hari. Can you remember my uncle Manoj who two kila tinawa neda? Uncle Manoj who two kila tinawa neda? Eka went to kila. Who went to? Who kila tinawa me went to kila daga neda? Who went to කියලා හදාගන්න Australia 2 years ago. He is coming to visit Histana next Saturday with Histana family. හරි. ඒකේ වෙන අනුපාඩු නැහැ. හරි. ඊට පස්සේ හතරවෙනි Histana තියෙනවා would like if you can come to කියලා වෙලා තියෙනව නේද? පස්වෙනි Histana කලින් to කියලා වෙලා තියෙනව නේද මෙහෙම? පුතා ඒක 2 එක කපා ගන්න. 2 කියලා වචනේ කපා ගන්න. එතන 2 කෙනෙක් ගැලපෙන්නේ නැහැ. If you can come our home පස්සේ මේ ඉස්සනක් තියෙනවා our home next කියලා next කියලා තියෙනවා ඊට පස්සේ home next ඊට පස්සේ තියෙන ඒවා ටික ඔක්කොම කපා ගන්න. අර e අකුරක් තියෙනවා a අකුරක් වෙනවා erab ද හෝම් වලට කලින් අව දාන්න ඕනද? ඔව් ඒක මම උත්තරේ දැම්මම මෙහෙම වෙන්නේ. හරි. අවම තියෙනෝනේ. හරි. උත්තරේ මම ඒක ලියුණා මට වැරදිලා. හරි. ඊට පස්සේ home next. අර ඊට පස්සේ තියෙනවා කපා ගන්න. අර එතන යට 6 වෙනි බ්ලැන්ක් එක ගාවල කපා ගන්න. හරි. ආයෙ තියෙනවා 4 කියලා 6 වෙනි බ්ලැන්ක් එක උන් ඒ ඔක්කොම කපා ගන්න. ඒවා එන්නේ. next ගාව ඔයා ලියන්න වචනය Saturday කියලා. Saturday කියලා ලියන්න. අර next කියලා ඊට පස්සේ E A E R B
CURRY for hire කියලා තියෙනවා. ඒ ඔක්කොම කපාගෙන Saturday කියලා ලියන්න. හරිද? හරි sir. හරි. ඊට පස්සේ පුතාලා ඊට පස්සේ තියෙනවනේ අර 6 වෙනි ස්ටෑන්ඩ් කලින් මෙන්න මෙහෙම no පිතා that's EACRAB ඔහොම එකක් දින 8 කියලා දාලා අන්න ඒකත් සම්පූර්ණයෙන්ම කපා ගන්න. ඒකත් වැරදි. එතන ගැලපෙන්නේ නැහැ. no that's EACRB 8 කියලා එක් කපා ගන්න. ඊට පස්සේ ආයෙත් තියෙනවා යට no කියලා. no that's කියලා තියෙනවා. that's OU තියෙනවා. ඒකත් කපා ගන්න. හරි. ඊට පස්සේ තියෙනවනේ can meet කියලා. can meet කියලා ඔහොම තියෙනව නේද? එතන කලින් දාගන්න you කියන වචනේ. you can meet කියලා ඉන්නේ. හයවෙනි ස්ටෑන්ඩඩ් යටින් තියෙන no that's ඒ වාක්‍ය සම්පූර්ණයෙන් කපා ගන්න අට ගාව වෙනකම්ම ඊට යට එකේ no that's ou කියලා තියෙනවා. එතන වෙනකම් කපාගෙන you can meet කියලා දාගන්න. you can meet කියලා දාගන්න. right. ඊට පස්සේ you can meet the two sons of Uncle Manoj. ඒක හරියි. හරිනේ? හයවෙනි ස්ටෑන්ඩඩ් කලින් වෙන්න ඕනේ. you can meet the two sons of Uncle Manoj. සහයවෙනි ස්ථාන තියෙනවා like you a lot. හරි. හත්වෙනි ස්ථාන පටන් ගන්නවා mother is going to prepare a crab curry for. අටවෙනි ස්ථාන තියෙනවා අටවෙනි ස්ථානට එහා පැත්තේ no කියලා වචනයක් වැදිලා තියෙනවා. ඒක කපා ගන්න. ඊට පස්සේ that's කියලා පටන් ගන්න ඒක හරි. ඊට පස්සේ that's කියලා පටන් ගන්නවා. අටවෙනි හිස්තැනට එහා පැත්තේ no කියලා වැදලා තිනවා ඒක කපා ගන්න. That's හිස්තැනක් favorite dish too. In the evening හිස්තැනක් can swim in the river and enjoy a lot. හරි. අඩු පාඩු ටික හදාගත්ත නේද? yes sir. හරි. පුතාලා දැන් ඔයාට කියනවා fill in the blanks using the words given in the box. හරි. මේ box එකේ දීලා තියෙන වචන ටික තෝරලා මේ ස්ථාන වල ලියන්නයි තියෙන්නේ. බලමු මෙන්න මේ වචන වලට අපි මොනවා කියලාද කියන්නේ ඉංග්‍රීසි භාෂාව අපි මේක ඉගෙන ගන්නවා වෙනම පාඩමක් වශයෙන්. his, my, they, you, I, us. ඊට පස්සේ නම් තියෙන්නේ OUT තියෙන එක OUR වෙන්න ඕනේ. OUR වෙන්න ඕනේ. out නෙමෙයි OUR වෙන්න ඕනේ. we, your ඔය වචන වලට මොනවා කියලාද අපි කියන්නේ? Pronouns. Right. Those words can be called as pronouns. අපි ඔවට pronouns කියලා කියන්නේ. Pronouns කියලා කියන්නේ පුතේ සර්වනාම පද. සිංහලෙන් ගත්තොත් එහෙම සර්වනාම පද කියලා කියනවා. හරි? ඉංග්‍රීසි භාෂාවේ ඔන්න ඔය ආකාරයෙන් pronouns ගොඩාක් තියෙනවා. ඔය pronouns අපිට වර්ග කරන්න පුළුවන්. මෙතන මේ පොදුවේ හැම එකකින්ම දීලා තියෙනවා. pronouns අපිට වර්ග කරන්න පුළුවන් ඔයාලා ඉගෙනගෙනත් ඇති. subjective pronouns කියලා තියෙනවා. subjective pronouns. හරි. ඒ වගේම තව තියෙනවා මේකේ ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් objective pronouns කියලා જાතියක් තියෙනවා. ඔන්න ඔය ආකාරයට subjective pronouns, objective pronouns. තව තියෙනවා possessive pronouns කියලා, reflexive pronouns කියලා තියෙනවා. එතකොට තව possessive adjectives කියලා තියෙනවා. ඔය වගේ පුතේ pronouns ගත්තාම සර්වනාම පද, ඒ කියන්නේ මේ I, we, you, they, he, she කියන වචන විවිධ ස්වරූප වලින් එනවා. අපි මේක සම්පූර්ණ පාඩමක් වශයෙන් කතා කරනවා. නිකම් මම දැන් ඔයාලට මේ ලියුවේ. subjective pronouns කියලා කියන්නේ යම්කිසි වාක්‍යයක subject එක වශයෙන් subject කියලා කියන්නේ කර්තෘ වශයෙන් ගන්න පුළුවන් pronouns. ඒ කියන්නේ මෙන්න මේවා. I, we, you, they,
she, it. ඔය වගේ ඒවා තියෙනවා. ඔයාලට අපි කියනවා subjective pronouns කියලා. ඒ වගේම ඔයා දන්නව ඇති මේ I කියන එක හදාගන්න පුළුවන් me කියලා. V කියන එක හදාගන්න පුළුවන් us කියලා. U කියන එක you කියලාම තියෙනවා. they කියන එක අපිට ගන්න පුළුවන් them කියලා. ඔව්. he කියන එක ගන්න පුළුවන් him කියලා. him කියලා. she කියන එක පුළුවන් her කියලා. හරි? it කියන එක ගන්න පුළුවන් it කියලා. ඔය වගේ ස්වරූපක් තියෙනවනේ. මේවට අපි කියනවා objective pronouns කියලා. objective pronouns කියන වචනේ හැදෙන්නේ මේ object කියන වචනේ. ඒ කියන්නේ වාක්‍යයක කර්මය වශයෙන් එන්න පුළුවන් ඒවා. ගොඩාක් වෙලාවට පුතාලා වාක්‍යවල active voice වාක්‍යවල අගට තමයි මේවා එන්නේ. වාක්‍ය අගට. මේවා වාක්‍යයේ මුලට යොදන්න. මේවා වාක්‍යයේ අගට යොදන්න. හරි? තවත් මේ වගේ ස්වරූප තියෙනවා. I කියන එක my වෙනවා. අයිතියක් එක වීමට භාවිතා කරන්නේ මගේ කියන්නේ. V කියන එක ආ කියලා ගන්නවා. O you are. එතකොට you කියන එක your කියලා ගන්නවා. ඔය අහලා තියෙනවා. they කියන එක their කියලා ගන්නවා. he කියන එක his කියලා ගන්නවා. she කියන එක her කියලා ගන්නවා. හරි? ඔය වගේ ස්වරූප වගේකුත් තියෙනවා. අපි ඒවා කතා කරමු. ඉතින් මෙතන මේ ටෙස්ට් 9 එකේ පොදුවේ ඔයාට දීලා තියෙන්නේ මේ pronouns වගේ එක එක ස්වරූප වලින්. right? මට මේ වගේ තේරුම් ටික කියන්න බලන්න මුලින්. his කියලා කියන්නේ ඔහුගේ. right. ඔහුගේ කියන්නේ. my කියලා කියන්නේ මගේ. මගේ. they කියලා කියන්නේ අපි. නෑ නෑ they. ඔවුන්. ඔවුන්ගේ. you කියලා කියන්නේ ඔබට. ඔයා. එහෙම නැත්නම් ඔයාලා කියලා ගන්න පුළුවන් බහු වචනේ. ඔයා, ඔයාලා. I කියලා කියන්නේ මම. මම. us කියලා කියන්නේ අපි. අපට. අපට කියන දාසාවක්. හරි? our කියලා එන එක OUT නෙමෙයි වෙන්න ඕනේ OUR වෙන්න ඕනේ. ආ අපේ. කියලා කියන්නේ අපේ. he කියලා කියන්නේ අපි. අපි. your කියලා කියන්නේ ඔබේ. ඔබේ. හරි. ඒ අනුව මේකේ ස්ථාන ටික පුරවන්නයි තියෙන්නේ. හරි. බලමු ඔයා උත්තර ලියලා තියෙන්නේ. පුළුවන් වුණාද ටිකක් ලියා ගන්න මේකට? ඔව් සර්. අඩුපාඩු නම් ඒකේ තිබ්බා ඒ ටෙස්ට් එකේ ගොඩක් අර ස්ථාන වැරදියට වැදලා තියෙන නිසා උත්තරලට ලියන්න අපහසු වෙන්නත් ඇති දන්නේ නැහැ. හරි? අපි ඒක බලමු. ඔයා පුළුවන් විදිහට දැන් හරි මට කියන්න කල්පනා කරලා බලන්න. හරි. පළවෙනි එක තියෙනවා dear පහන්. මේකේ හරියට මේව වචන 10යිද තියෙන්නේ. ඔව්. වචන 9යි තියෙන්නේ නේ. ස්ථාන 10ක් තියෙනවා. එහෙමද? එතන කැපෝ සර්. එක ස්ථානක් එන්නේ නැද්ද? නෑ සර් එක ස්ථාන වැඩිපුර තියෙනවා. හරි හරි. ඔව්. හරි. අපි බලමු එන dear පහන් how are you? ඔයාට කොහොමද? I have something interesting to tell. I have something මට තියෙනවා යමක් interesting. හරි. මොන යමක්ද? රසවත් යමක් to tell කියන්න මොකක්ද දෙන්න ඕන? you. To tell you ඔයාට you කියන එකයි වෙන්නේ. To tell you. Can you remember my uncle Manoj? ඔයාට මතකයිද? ඔයාට මතක් කරන්න පුළුවන්ද? මගේ මාමා මනෝජ් who went to Australia ඕස්ට්‍රේලියාවට ගියේ 2 years ago අවුරුදු දෙකකට කලින්. he is coming to visit. ඔහු එනවා to visit බලන්න. us. oh he is coming to visit us කියලා කියන්නේ. us අපව next Saturday ඊළඟ සෙනසුරාදා with සමග family. With his family. His family. his family. his family. ඔහුගේ පවුලයත් එක්ක එනවලු බලන්න. හතරවෙනි එක ස්ථානක් පටන්ගෙන තියෙනවා subjective pronoun එකක් එන්න ඕනේ. අර I we you they he she වලින් එකක් එන්න ඕනේ වාක්‍ය වලට තියෙන්නේ. would like කැමති if you can come. හරි මොකක්ද වෙන්නේ? I would like. මම කැමති I would like මම කැමති if you can come ඔයාට එන්න පුළුවන් නම් home මොකද වෙන්නේ? our home.
our home අපේ ගෙදර next Saturday ඊළඟ සෙනසුරාදා. You can meet the two sons of my uncle. You can meet ඔයාට මුණ ගැහෙන්න පුළුවන් the two sons පුතාලා දෙන්න of uncle මාමගේ පුතාලා දෙන්න Manoj. අනිත් නම නෑ Manoj. අනේ ඔව් uncle Manoj මාමගේ පුතාලා දෙන්න ඔයාට මුණ ගැහෙන්න පුළුවන්. Like you a lot. ගොඩක් කැමති ඔයාට. මොකද They like They like they like you a lot. They like you a lot. Mother is going to prepare a crab curry for. Amma going to prepare හරි සූදානම් කරන්න යන්නේ a crab curry. crab curry කියලා කියන්නේ මොන ව්‍යංජනයක්ද? curry කියලා කියන ව්‍යංජනේ Kakulu. කකුට්ටෝනේ මේ අර මේක දැන් වැඩි කාලේ පොළවේ ඉන්න අර එවුන්නේ මේ කකුලෝ කියලා වෙන જાතියක් ඉන්නවනේ කොහොමද ඉන්නේ? හරි අනේ උන් හරි crab curry එක. ඒතර මේ මොන මදද? කාගේ මදද? My mother. My mother is going to prepare crab curry. කලපුවල එහෙම ඉන්න අර කකුල්ලෝන්ගේ ව්‍යංජනයක් අම්ම උයන්න සූදානම් කරනවලු for සඳහා කාටද? for you. for නෑ you නෙමෙයිනේ. you අපි ගත්තා. Us. අස් කෙනෙක් ගන්න පුළුවන්ද? අස් විතර අස්කීනේ ගත්තා. එකම වචනේ දෙපාරක් දාන්න වෙනවනේ sir. එක වචනයක් මදි. එයාලට මේ ඔවුන්ට කිව්වොත් නේ my mother is going to prepare crab curry for දැන් මේ පිටරටින් ඉඳලා අවුරුදු දෙකකට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් දැන් ඇවිල්ලා තියෙන මේ මාමා එයා එනවා කියනෝනේ දැන් ගෙදර පුතාලා දෙන්නත් එක්ක. එතකොට අම්මා විශේෂයෙන්ම කෑම උයන්න සූදානම් වෙන්නේ එයාලා වෙනුවෙන්. එහෙනම් my mother is going to prepare crab curry for them කියලා ගමු. them කියලා එකක් මේක නෑනේ. නෑ sir. දීලා නෑනේ. them කියන එක තමයි වඩාත් හොඳින් ගැලපෙන්නේ. ඔව් them කියන වචනේ දීලා නෑනේ. නෑ. එතන them කියන එක තමයි ගැලපෙන්නේ. පුතාලා ෆොටෝ ඇතුලේ them කියලා ලියලා ගන්න. them කියලා ලියා ගන්න. ඊළඟ them කියලා දාන්න. එතන as කියනකට වඩා them කියන එකයි වඩාත් ගැලපෙන්නේ. ඔන්න as කියන එක අතලින් ගන්න පුළුවන්. ඊට පස්සේ that is favorite dish too. ඒක කැමතිම කෑම. කාගේද? Your. එහෙම වෙන්න බෑ. දැන් මෙතන අපි කියනෝනේ my mother is going to prepare crab curry for them. ඔවුන්ට අපේ අම්මා crab curry එකක් සූදානම් කරනවා කියලා. that is ඒක favorite dish too. ප්‍රියතම කෑම. ඔව් ඒක ඉතින් ඕනනම් ඔයාගේ ප්‍රියතම කෑමක් කියලා හිතලා that is your කියලා ගන්න. ඔයාගේ ප්‍රියතම කෑම. that is your favorite dish too. ඔයාගේ කියලා අදහස් ගන්න පුළුවන් too කියලා අපිටම තියෙනවා. that is your favorite dish too. ඒක ඔයාගේ ප්‍රියතම කෑමක්. හරි your කියන එකයි ගැලපෙන්නේ. in the evening හවසට can swim in the river and enjoy a lot. විනන්න පුළුවන් river එකේ සහ ගඟේ විනන්න පුළුවන් සහ විනෝද වෙන්න පුළුවන්. We can. You can. We. We කියන එක ඉන්නවා. we. right බලන්න ඒක නිවැරදිව ලියන්න නැති ඔයාලනේ. පොඩි මිස්ටේක්ස් වගේක් මේක වෙලා තියෙන නිසා ටිකක් අපහසු වෙන්නේ නැති. හරි. පුතාලා එහෙනම් මේ ටෙස්ට් 9 එකට මේ ආකාරයෙන් තමයි උත්තර වෙන්නේ. මේ පාඩම වෙනම සාකච්ඡා කරනවා අපි ක්ලාස් එකේ pronouns කියලා. අපි සෙනසුරාදා දවසේ pronouns කියලා අරගෙන මාතෘකාවක් වශයෙන් වෙනම මේ අර්ථයේ pronouns කොටස් 5කට බෙදා ගන්නවා. හරි. ඒ වගේ සිංහල තේරුම් එක අපි chart එකක් අරගෙන සාකච්ඡා කරමු pronouns ටික. හරි. එහෙමනම් මේ අද අපි වැට්ටික මෙතනින් අවසන් කරමු ටියුට් එකේ. homework ඔයා කරන්න ඕනේ ටියුට් එකේ මේ test 10 එකයි. ඒක චුටි අඩුපාඩු වගේකුත් තියෙනවා test 10 එකේ මම හෙට ක්ලාස් එකේදී කියන්නම්. test 10 එක homework කරන්න, test 11 කරන්න, test 12 කරන්න. ලියා ගන්න homework. test 10, 11, 12 homework. test 10, 11, 12
I එකේ දෙන්නේ was the word. I එක verse ගන්න පුතා. I verse කියලා ගන්න. හරි එහෙනම් ඔව් කියන්න. සර් ටියුට් එකේ ප්‍රස්තාර කරන්න ඕනේ. ඔය මේ ටික homework ඈ. 10 11 12. සර් ටියුට් එකේ graph එක ඔව් graph එකක් කරා මේ graph මේ අවසානයේ තියෙන test 14 එක ඒක මම ගිය සෙනසුරාදා කරන්න කියලා කිව්වා. ගිය සෙනසුරාදා කරන්න කියලා කිව්වා ඒකත් අනිවාර්යෙන් කරන්න ඕන. හරි එහෙනම් පුතාලා අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු. Good evening to you. See you tomorrow. Good evening, sir. good evening. Good evening, sir. Good evening.